අද කතා කරන්න යන්නේ ජ්‍යාමිතිය. හරි. ඒතර මේ ජ්‍යාමිතිය කියන්නේ ත්‍රිභාගයේ වැදගත් එකක්. පළවෙනි කොටස ගණනුත් වෙනවා පුතේ. පළවෙනි කොටසේ ගණන් වෙනවා. දෙවෙනි කොටසේ අනිවාර්යෙන් ගාණක් හදන්න වෙනවා. මේ අනිවාර්යෙන් ගාණම හැදුවේ නැතත් හරි ඔය ගාණෙන් කොටසක් හරි හැදුවොත් පොඩි කොටසක් හරි හදන්න පුළුවන් නම් ඔයගලන්ට ලකුණු කීයක් හරි ගන්න පුළුවන්. හරි. පොඩි කොටසක් නෙමෙයි. අපි මේක හරියට කරන්නේ මුළු ගාණක්ම හදන්න පුළුවන්. පොඩ්ඩක් අපි මෙච්චර කාලෙකට හිතුවට වැඩිය පොඩි වෙනස් විදියකට හිතන්න තියෙනවා. ජ්‍යාමිතිය කියන්නේ අන්න ඒකයි. හරි. ජ්‍යාමිතිය ගණන් හදන විදි ටිකක් තියෙනවා. ඉතින් මම මේ යන ඉස්සරහදී මම කියන්නම් කොහොමද කියලා. හරි. අපි ජ්‍යාමිතිය අයන්නේ ඉඳලා පටන් ගමුවද? හරි. මුල ජ්‍යාමිතිය මුලම ඉඳලා පටන් ගන්නම්. දෙයා ලියා ගන්න මාතෘකාව ප්‍රත්‍යක්ෂ. 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 මේක තමයි ඇත්තටම කිව්වොත් මේ ප්‍රත්‍යක්ෂයි අංග සාම්‍යයි. හරි. මත තමයි ඉතින් ජ්‍යාමිතිය හැමදේම යන්නේ. එක්ක ප්‍රත්‍යක්ෂයක් නැත්නම් අංග සාම්‍යයක්. හරි. ගොඩක් දුරටම මේ ප්‍රත්‍යක්ෂ එක්ක තමයි අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ජ්‍යාමිතිය බෑ කියලා කෙනෙක්ට කියනවා නම් එයාට ප්‍රශ්නෙට අදින්නේ ප්‍රත්‍යක්ෂ ටික අහුවෙච්ච නැති එක තමයි එකම ප්‍රශ්නේ. හරි. එහෙනම් දැන්වත් හරියට අල්ලගන්න. ජ්‍යාමිතිය කියන්නේ ප්‍රත්‍යක්ෂ. හරි. හරි ප්‍රත්‍යක්ෂ පළවෙනි එක අපි මෙහෙම ගන්නවා. ප්‍රත්‍යක්ෂ එක x සමානයි y කියලා ඉන්නවා කියලා හිතමුකෝ. හරි. මොන හරි රාශි දෙකක් ඉන්නවා. හරි. මම මේ පැත්තට එකතු කරනවා පුතේ c කියලා කෙනෙක් මේ පැත්තට එකතු කරනවා. හරි. එහෙනම් මම මේ පැත්තට c කියලා කෙනෙක් එකතු කරොත් මොකද වෙන්නේ? මේ දෙක ඒත් සමානයි. හරි. හිතන්න දැන් x සමානයි y ට එහෙනම් මම දෙපැත්තටම එක සමාන දෙන්නෙක් එකතු කරනවා. එතකොටත් මොකද වෙන්නේ? මේ දෙන්න සමානයි. මේ වෙනසක් නැහැ නේද? සාමාන්‍ය උදාහරණයක් ගත්තොත් මම ඉලක්කම විදිහට කියනවා 5 සමානයි 5. මම දෙපැත්තටම එකතු කරනවා 3. ඒත් මොකද වෙන්නේ? සමානයි නෙනේ 8 සමානයි 8 සමානයි. අන්න ඒකම තමයි ජ්‍යාමිතියේදී මෙන්න මේ පළවෙනි ප්‍රත්‍යක්ෂ මතක තියාගන්න. සමාන ලකුණෙන් දෙපැත්තේ ඉන්න දෙන්නෙක්ට එකම පදයේ දෙපැත්තටම එකතු කරොත් ඒ දෙන්න සමානයි. හරි. එකම දෙන්නෙක් අපි මෙතන කිව්වොත් දෙපසටම 100 එකතු කිරීම කියලා. මෙතනදී නිකන් ඕක මතක තියාගන්නකො. හරි. මොකක්ද කියලා සාමාන්‍යයෙන් දැන් තේරෙන්නේ නැතුව ඇති. ප්‍රශ්නයක් නැහැ. ගානට ගියාම ඕක පැහැදිලි වෙනවා. හරි. ඕක මතක තියාගන්නකො. යම් කිසි සමාන රාශි දෙකකට එකම රාශියක් එකතු කරොත් දෙපැත්තටම. හරි. සමාන රාශි දෙකකට දෙපැත්තටම එකම රාශියක් එකතු කරොත් ඒ දෙන්නත් සමානයි. හරි. ඊළඟට දෙවෙනි එක x සමානයි y අපි දෙපසින්ම c අඩු කිරීම. c අඩු කරත් මොකද වෙන්නේ? c කියලා එක සමාන සංඛ්‍යාවක් දෙපැත්තෙන් අඩු කරත් මේ දෙන්න සමාන වෙනවා. හරි. ඒ කියන්නේ මෙන්න x සමාන වෙලා තිබ්බ y ද දෙපැත්තෙන්ම අපි එකම රාශියක් අඩු කරා. එතකොටත් මොකද වෙන්නේ? මේ x ඍණ c සමාන වෙනවා y ඍණ c කියන කෙනාට. හරි. ඔකත් මතක තියාගන්නකො. හරිද? මොනවද කියලා දැන් ගණන් වලට ගියාම ඕව අපිට පාවිච්චි කරන්න තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ තුන්වෙනි එක මෙන්න මෙහෙම. සමාන දෙන්නෙක්ව දෙපසම අපි c ගෙන් ගුණ කරොත් දෙපසම c ගෙන් ගුණ කිරීම c ගෙන් ගුණ කිරීම ගුණ කරත් මොකද වෙන්නේ පුතේ? x ගුණ කිරීම c සමාන වෙනවා y ගුණ කිරීම c ට. හරි. එකම රාශියකින් දෙපැත්තම ගුණ කරනවා නම් ඒ දෙකත් සමානයි. හරි. සර් ඔබද දෙවෙනියට තියෙන එකේ මේ ලියලා තියෙන එක මේ පැහැදිලි නෑ සර්. මොකද්ද තියෙන්නේ සර්? c අඩු කිරීම. දෙපසින්ම c අඩු කිරීම. හරි. මේකේ තියෙන දෙපසම c වලින් ගුණ කිරීම. ඊළඟට හතරවෙනි එක x සමානයි y තියෙද්දි දෙපසම c වලින් බෙදීම. එහෙනම් x බෙදීම c සමාන වෙනවා y බෙදීම c ට. හරි. ඔය හතර මතක තියාගන්නකෝ. මම වැදගත් මේක තාම කිව්වේ නැහැ. දැන් අන්තිමටම කෙනෙක් කෙනා තමයි වැදගත් ගොඩාක් තැන්වලදී අපිට පාවිච්චි වෙන්නේ යාව. හරි.
ඔය හතර ලියාගත්තද ඔයගොල්ලෝ? මම මේ පළවෙනි එක මකන්නම්. මම ඊළඟට තමයි මෙන්න මේක තමයි වැදගත් එක. අපිට ගොඩාක් තැන්වල පාවිච්චි කරන ප්‍රත්‍යක්ෂය මෙන්න මෙයා. හරි? මෙයා තමයි වැදගත් කෙනා. x සමානයි y ට m සමානයි y ට. එහෙනම් හරි? දැන් මේකේ බලන්න පුතේ x කියන කෙනත් සමාන y ට m කියන කෙනත් සමානයි y ට. හරි? x කියන කෙනත් y ට සමානයි m කියන කෙනත් y ට සමානයි. එහෙනම් මොකද්ද වෙන්නේ? m නිසා අපිට මෙන්න මේකෙන් උත්තරයක් ගන්න පුළුවන්. මේ m නිසා කියන ඕගොල්ලෝ දන්නවා ඉතින් ඩොට් තුන තමයි අපි දාන්නේ. x සමානයි කාටද? m ට. ඇයි? x සමානයි y ට m සමානත් y ට. කියන්නේ මේ දෙන්නම සමාන එකම එක්කෙනෙක්ට. එහෙනම් මේ දෙන්න මොනව වෙන්න ඕනේද? සමාන වෙන්න ඕනේ. ඕක තමයි හරිම වැදගත්. මේකට තරු ලකුණක් දාගත්තත් කමක් නැහැ. මොකද ගොඩාක් තැන්වල ජ්‍යාමිතිය අපි පාවිච්චි කරන්නේ ඔන්න ඔය ප්‍රත්‍යක්ෂ ක්‍රමය. හරි? x සමානයි y ට m සමානයි y ට. මේ දැන් xm කියලා නෙමෙයි එන්නේ. මේක අපිට කෝණ හෝ පාද හෝ එහෙම තමයි ගානක තියෙන්නේ. අර මෙතන නිකන් අර්ථ දක්වන්න තමයි මෙහෙම මේ ප්‍රත්‍යක්ෂයේ පාන්නේ. අර්ථ දක්වන්න තමයි පොඩි අකුටියක් පාවිච්චි කරලා තියෙන්නේ. හරි? x කියන කෙනත් y ට සමානයි m කියන කෙනත් y ට සමානයි. එහෙනම් මොකද වෙන්නේ? මේ දෙන්නම සමාන y ටනේ. එහෙනම් මේ දෙන්න සමාන වෙනවා. හරි? හරි. මම දැන් පොඩි ගානක් දානවා. මට ඔයගොල්ලෝ මේකට උත්තරේ කියන්න ඕනේ ඊට පස්සේ. හරි? මම දැන් මෙන්න මේ ජ්‍යාමිතිය ඇසුරෙන් පොඩි කැලි ටිකක් දානවා. මට මේකේ උත්තරේ කියන්න මොකද්ද වෙන්නේ කියලා chat එකට දාන්න. ඉතින් හැමදාම ක්ලාස් එන්න දැන් එන්න පැමිණීම අඩු වෙනවා. ඉතින් එන්නුනම අමාරුයි. හරි. පැයයිනේ මම දවසට ගන්නෙ. ඒක කොහොම හරි සහභාගී වෙන්න බලන්න. මොකද එහෙම ගන්න නැතුව ඇත්තටම දවසට පැයක් අරගෙන මදි. ඉතින් ඇත්තම කතා. අද මාස 5න් අපි ගොඩාක් තියෙනවා අපිට කරන්න වැඩ ටික. හරි. මට කියන්න බලන්න පළවෙනි උත්තරේ මොකද්ද වෙන්නේ එතකොට? ඔව් අන්න ඒකයි. හරි. ඔය ජ්‍යාමිතිය අමාරු නෑ. මෙන්න මේ මුල ටිකේ ඉඳලාම තේරුම් ගත්තොත් ජ්‍යාමිතිය අමාරු නෑ. හරි. මොකද්ද වෙන්නේ උදේ? AB සමානයි PQ ට CD සමානයි PQ ට. එහෙනම් මොකද වෙන්නේ? AB සමානත් PQ ට CD සමානත් PQ ට. ඉතින් මේ දෙන්නම සමාන එක්කෙනෙක්ට එහෙනම් මෙන්න මේ දෙන්න සමාන වෙනවා. එම නිසා අපිට කියන්න පුළුවන් කවුද? AB සමානයි CD ට. හරි. ඊළඟට මේකේ x සමානයි 60. දැන් මෙතන මේක නිකන් අපි අර නිකන් ස්ට්‍රක්චර් එක. මේක නිකන් පෙන්නුවා. මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියන එක. හරි. ඉතින් හැමතිස්සෙම අකුරුම තියෙන්න ඕනේ නැහැ. දැන් x සමානයි 60යි. y සමානයි 60යි. ඉතින් මේ දෙන්නම සමානයි 60යි. එහෙනම් මේ දෙන්න මොකද වෙන්නේ? නැතත් ඔයගලන්ට තේරෙනවා x උත් අංශක 60යි නම් y උත් අංශක 60යි නම් xy කියන දෙන්න මොකද වෙන්නේ? xy කියන දෙන්න සමාන වෙනවා. හරි. xy කියන දෙන්න සමාන වෙනවා. ඊළඟට මේක දැන් මේ තියෙන මොනවද කෝණ. මේ මැද අකුරු උඩින් මෙහෙම මේ කාකපාදේ වගේ ලකුණක් දාලා දෙනවා කියන්නේ මේ තියෙන මොනවද කෝණ තියෙන්නේ. හරි.
ඉතින් මේක මොකද වෙලා තියෙන්නේ? ABC කියන කෝණය සමානයි PQR ට. PQR කියන කෝණය සමානයි STU ට. දැන් අර චුට්ටක් අර එකම පැත්ත දාන්න නැතුව දෙපැත්ත මාරු කරලා දීලා විතරයි තියෙන්නේ. ඕක පොඩ්ඩක් අඳුර ගන්න තියෙන්නේ. ABC සමානයි PQR ට, PQR සමානයි STU ට. එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් කවුද? ABC සමාන වෙනව කාටද? ABC කියන කෝණය සමාන වෙනව කාටද? STU ට. හරි. මේ මෙන්න මේ PQR දැන් PQR කියන එක එකම පැත්ත දාන්න නැති ටුට්ටක් මේ පැත්තට දාලා දීලා තියෙන්නේ. අර පැටලලා දුන්නොත් අපිට පේනවද බලන්න. අන්න එහෙම. හරි. ඊළඟට මේකේ x ධන y සමාන 180යි m ධන n සමාන 180යි. එහෙනම් මොකද වෙන්නේ? x ධන y කියන එක වෙනත් සමාන වෙන්නේ 180ට. sorry. m ධන n කියන එක වෙනත් සමාන වෙන්නේ 180ට. එහෙනම් මොකද වෙන්නේ? x ධන y කියන එක වෙනත් සමාන වෙනව කාටද? m ධන n කියන එක වෙනත්. හරි. ඉතින් ඔන්න ජ්‍යාමිතිය මුලින්ම චුට්ට කරේ. හරි. දැන් ටික ටික අපි යම් ඇතුළට. මේක හදන්න බලන්නේ නා. මේකේ ප්‍රත්‍යක්ෂ දෙකක් පාවිච්චි කරන්න වෙයි කියලා මම කියන්නම්. බලමු කල්පනා කරලා හදයිද කියලා. මේ ජ්‍යාමිතිය ගණන් නමුදේ මම අනිවාර්යෙන් මුල් ටික ඔයගොල්ලන්ට හිතන්න දීලා ඊට පස්සේ ගන්න මම හදන්නේ. ඒතර හිතන්න දෙන වෙලාවේ මොනවා හරි හිතන්න. මම හදන ගමන් බලන් ඉන්න එපා. හරි. එතකොට වෙන්නේ දැන් ඔය හදනකම් ඕගොල්ලෝ ඉස්සර කරන්නේ නැති ඔය දේ. දැන් තමයි පටන් ගත්තේ. ගොඩක් වෙලා නේ පටන් ගත්තේ. ගොඩක් වෙලා නේ පටන් ගන්න. දැන් පටන්. හරි. හිතන්න. තනියෙන් හිතන්න. හරි. මේ ජ්‍යාමිතිය කියන දේවල් හිතන්න පුරුදු වෙද්දී සාමාන්‍ය අනිත් පැත්තේ ගන්නොත් නිකම්ම හිතන්න පුරුදු වෙනවා. හරි. ඒතර මම දැන් චූටි වෙලාවක් දෙන්නේ. මේ වෙලාව නැතුණත් වෙලාව දෙන්නේ පොඩ්ඩක් හරි හිතලා බලන්න. මොකද්ද වෙන්නේ? ABC ධන BCD සමානයි 90යි. BCD ධන DEF සමානයි 90යි. එහෙනම් කවුරුද මේ දෙන්නව සමානයි 90යි මේ දෙන්න සමානයි 90යි. එහෙනම් මේ දෙපැත්ත සමාන වෙනව නේද? එහෙනම් අපිට ලියත හැකි පුතේ ABC ධන BCD සමාන වෙනව කාටද? BCD ධන DEF. දැන් ඔතනින් ක්ලියර් උත්තරේ නවත්තමු කවුරු හරි ඉන්නවනම්. දැන් අද ජ්‍යාමිතියනේ කරන්නේ. ඒ ගණන් සාකච්ඡා කරන්න ආයේ සඳුදා. සිග්නල් අවුල් වයිට්බෝඩ් එකේ පැහැදිලි නැහැ. අනිත් අයටත් එහෙමද? මගේ සිග්නල් අවුලක් පෙන්වන්නේ නැහැ පුතේ මෙතන. පුතාගේ මේ සිග්නල් අවුල්ද කියලා බලන්න පොඩ්ඩක්. මට මගේ සිග්නල් තියෙනවා. පුතා ලිව් වෙලා ඉන්න බලන්න එහෙමනම්. අනිත් අයට බෝඩ් එකේ පේනවනේ කාටද මේ මටත් පේනවා උදේ හරි මගේ හරි දැන් මෙතනින් ගියන නවත්තපු කෙනෙක් ඉන්නවා නම් ඔතනට එනකම් හරි හැබැයි තව ඕක සරල කරන්න පුළුවන් ඇයි බලන්න උදේ මේ දෙපැත්තෙම කවුරු ඉන්නවද මේ සමාන පද දෙකක් ඉන්නවා BCD BCD අපි ඕක දෙපැත්තෙන්ම අඩු කරමු හරි දෙපැත්තෙන්ම අපි මෙන්න මෙහෙම කරනවා දෙපසින්ම BCD අඩු කිරීම එහෙනම් ලියනවා ABC ධන BCD එක අඩු කරනවා BCD එකක් අඩු කරනවා දෙපැත්තෙන්ම BCD ධන DEF ඍණ BCD ඇයි මේ සමාන පදයක් තිබ්බනේ දෙපැත්තෙම ඒකත් අයින් කරලා දාමු. ඒතකොට මෙයාට මෙයා කැපෙනවා මෙයාට මෙයා කැපෙනවා. එහෙනම් ඉතුරු වෙනවා පුතේ ABC සමානයි DEF. අන්තිම උත්තරය මෙන්න මේක වෙන්න ඕනේ. දැන් ඕකට තමයි අපි ප්‍රත්‍යක්ෂ ඉගෙන ගත්තේ. හරි. ගොඩක් අය හදලා දෙනවා. හරි. හොඳයි. මේ ටික තේරුම් ගන්න ඉතින් හොඳයි ඇත්තටම. හරි ජ්‍යාමිතිය කරගෙන යන්න පුළුවන්. හරි. ඊළඟට මම ගානක් දෙන්නම්. මෙන්න මේක ලියන්න බලන්න.
ABC කෝණය දන CBD කෝණය එකතුවෙන් කවුද හැදෙන්නේ? ලියමු බලන්න. ඇහෙන්නේ නැහැ නේ කියලා දාලා තියෙනවා. මාව ඇහෙන්නේ නැද්ද? මම හිතන්නේ පුතේ සිග්නල් අවුලක් වෙන්නේ නැති ඔයගොල්ලන්ට. මාව ඇහෙන්නේ නැත්නම් ගොඩක් කට්ටිය මේ වෙද්දි මාව ඇහෙන්නේ නැහැ කියන්නේ. මාව ඇහෙනව නේද? බලන්න ලියු වෙලා ඉන්න බලන්න පුතේ. මොකක්ද උත්තරේ? ඔව් හරි. කවුද හැදෙන්නේ පුතේ? ABC කියන කෝණය කවුද? ABC කෝණය කියන්නේ මෙන්න මෙයා. නේ? ABC කියන්නේ මෙන්න මෙයා. එයාට එකතු කරන්නලු කවුද? CBD. කියන්නේ CBD කියන්නේ මෙන්න මේ කොටස නේ. CBD කියන්නේ මේ කොටස. එහෙනම් මේ කොටස් දෙක එකතු වුණාම හැදෙන්නේ මොකද්ද? මෙන්න මේ ABD කියන මුළු කෝණය තමයි හැදෙන්නේ. ABD කියන. ඒක කෝණයක් ලියන්නේ කොහොමද? කෝණයක් ලියන්න පටන් ගන්නකොට මේ දෙක කෙලවර දෙකකින් එකකින්. එකකින් පටන් ගන්න. හරි? මෙතන මේ කෝණ මේ එකතු වෙලා තියෙන තැන අකුර හැමතිස්සෙම මැදට එන්න ඕන. හරි? ඒක නිසා තමයි මේ දෙපැත්තේ කෙලවරකින් පටන් ගන්නෙ BBA කිව්වත් හරි ABD කිව්වත් හරි අනිවාර්යෙන් මැද ලියන අකුරු උඩින් කෝණ ලකුණ දාන්න ඕන. නැත්නම් පුතේ කෝණයක් කියන එක අදහස් වෙන්නේ නැහැ. හරි? ඊළඟට මේටි පොඩ්ඩක් ඉක්මනට කරගෙන යමු. ඔය දෙක හදලා බලන්න ටක් ගාලා. PQ දන QR කියන මොකද්ද පුතේ? PQ කියන කොටසට එකතු කරන්නලු QR කියන කොටස. එකතු කරාම මොකද්ද හැදෙන්නේ? PP නෙවෙයි. PR අන්න PR. හරි? PQ කියන කොටසට එකතු කරන්නලු QR කියන කොටස. හැදෙනව කවුද? මෙන්න මේ PR කියන මුළු එක්කෙනා. ඊළඟට AC ගෙන් අඩු කරන්නලු ABව. AC කියලා කියන්නේ මෙන්න මේ මුළු එක්කෙනා. හරි? ඒකෙන් අඩු කරන්නලු AB කියන කෑල්ල. එහෙනම් මොකද්ද මේ AC කියන මුළු හිතන්න මේක නිකන් ඉරට්ටක් කියලා. හරි? මේ AC කියන්නේ ඉරට්ටක්. මේ AB කියන කෑල්ල කඩලා දාන්නලු. ඒක කඩලා දැම්මම ඉතුරු වෙන්නේ කවුද? මෙන්න මේ BC කියන කොටස. පැහැදිලිද? BC කියන කොටස තමයි ඉතුරු වෙන්නේ. හරි. මෙතන උඩ මේක පේන්නේ නැහැ නේ. මෙතන තියෙන PQ වෙනද?
පළවෙනි එක මොකද වෙන්නේ එහෙනම්? PQR කියන කෝණයෙන් අඩු කරන්නලු SQR කියන කෝණය. හරි? PQR කියන කෝණය. PQR කියන්නේ කවුද? මෙන්න මේ මුළු කෝණය. හරි? PQR කියන්නේ මෙන්න මේ මුළු කෝණයෙන් අඩු කරන්නලු SQR කියන්නේ මෙන්න මේ කොටස. එහෙනම් පුතේ මේ මුළු කෝණයෙන් මේ ටික අඩු කරොත් මේ කෝණය අඩු කරොත් කවුද ඉතුරු වෙන්නේ? PQS කියන කෝණය තමයි ඉතුරු වෙන්නේ. PQS එහෙම නැත්නම් SQP කියලා ලියපු කට්ටියත් හරි. හරි. S කොහොම හරි මේ Q අකුර මැද්දේ තියෙන P අකුර S අකුර ඔක දෙපැත්තේ තිබ්බොත් කෝණය හරි. 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 ඊළඟට මේක ඔන්න දැන් චුට්ටක් වෙනස් විදියකට යනවා. හරි. මේක උදේ හොඳට මතක තියාගන්න වැදගත් කරුණක්. ජ්‍යාමිතිය ගොඩාක් තැන්වල මේ වගේ ප්‍රශ්න තියෙනවා. හරි. හොඳට මතක තියාගන්න මේ විදිය එකක් තුන මේ ගානේ දීලා තියෙන දත්තයක් අරගෙන තමයි අපිට මේක හදන්න වෙන්නේ. දැනට දීලා තියෙන කවුද? AB සමානයි CD. මෙන්න මේ AB කියන කොටස සමානයි CD කියන කොටසට. අපි ඒක ගමු. AB සමානයි CD. දැන් මොකද්ද පෙන්වන්න ඕන? AC සමානයි BD. AC සමානයි BD. දැන් බලන්න පුතේ AB කියන කෙනා AB කියන කෙනාව AC කරන්න නම් අපි හරි මේ පැත්තේ AC නේ AB කියන කෙනා AC කරන්න නම් මොකක් කරන්න ඕනද? මෙන්න මේ AB කියන කොටසට BC කියන කොටස මොනව කරන්න ඕනද? එකතු කරන්න ඕනේ නේ. ඔයාලට තේරෙනවා මේ AB කියලා තියෙන තුටි කොටස BC වෙනකන් දික් කරන්න නම් sorry AB කියලා තියෙන මේ තුටි කොටස AC වෙනකන් දික් කරන්න නම් මෙන්න මේ BC කියන කොටස එකතු කරන්න ඕනේ. ඊළඟට මේ පැත්තේ තියෙනවා පුතේ CD. CD කියලා කියන්නේ මේ චූටි කොටස. එයාව BD කරන්න නම් හරි මේ CD කෙනෙක් කෙනා BD කරන්න නම් එයාටත් මොකක් කරන්න ඕනේද? මෙන්න මේ BC කියන කොටස එකතු කරන්න ඕනේ. එහෙනම් මේ දෙපැත්තටම කවුද එකතු කරන්න ඕන? BC කියන මෙන්න මේ කොටස. එහෙනම් අපි ලියනවා දෙපසටම BC එකතු කිරීම. දෙපසටම BC එකතු කිරීම. එහෙනම් AB ධන BC සමානයි CD ධන BC. මොකද වෙන්නේ? AB කොටසට BC එකතු වුණාම හැදෙන කවුද? AC සමානයි CD කොටසට BC එකතු වුණාම හැදෙන කවුද? BD. පෙන්වන්න කියන එක. පැහැදිලිද? ඒකයි කියලා දෙන්න. ඊළඟට දැන් මේක අපිට දීලා තිබ්බ කවුද? AB කියන කොටස සමානයි CD කියන කොටසට. හරි. අපි ඒක ගත්තා. දැන් දැනට මේ දෙන්න සමානයි කියලා දීලා තියෙනවනේ. දැන් මේ AB කියන කොටස අපිට කවුරු සමානයි කියලා බලන්න කියන්නේ AC ට BD. එහෙනම් AB කියන එක අපිට AC වෙනකන් දික් කරන්න පුළුවන්. හැබැයි මොකක් කරන්න ඕනේද? BC කියන කොටස එකතු කරන්න ඕනේ. ඊට පස්සේ CD කියන කොටස BD කරන්න පුළුවන්. මොකක් කරන්න ඕනේද? මෙන්න මේ BC කියන කොටස එකතු කරන්න වෙනවා. එහෙනම් දෙපැත්තටම එකතු කරන්න වෙන්නේ. මේ දීලා තියෙන தත්ත්වය තමයි අපි ගත්තේ. AB සමානයි CD කියලා දීලා තිබ්බ தත්ත්වයක්. ඒකේ දෙපැත්තටම මේ BC කියන කොටස එකතු කරාම මේ කියන කෙනා හදාගන්න පුළුවන්. එහෙනම් එකතු කරා AB ධන BC කියලා කියන්නේ කවුද? AC. මෙන්න මේ මුළු එක හැදෙනවා. ඊට පස්සේ CD ධන BC කියලා කියන්නේ කවුද? BD. මෙන්න මේ මුළු එක හැදෙනවා. එහෙනම් CD BC එකතු වුණාම මේ BD කියන කෙනා හැදෙනවා. හරි. ඊළඟට හදන්න බලන්න. මේ ජ්‍යාමිතිය වෙනම පොතක් තියාගන්න කියලා මම කොහොමද හොඳේ? ජ්‍යාමිතිය අපි වෙනම පොතක කරගෙන යන්නේ ජ්‍යාමිතිය පාඩම් ටික. හරි. මේකෙත් කියලා තියෙනවා ABC කියන කොටස සමානයිලු ABC කියන්නේ මෙන්න මේ කොටස. සමානයිලු DBE කියන්නේ මෙන්න මෙයාට. අපිට පෙන්වන්න කියනවා ABD සමානයි CBE බව. බලන්න කල්පනා කරලා. හිතන්න බලන්න.
හරි දැනට සමාන පුතේ මෙන්න මේ දෙන්න නේ අපිට පෙන්වන්න කියන්නේ කවුද මම මේ රූපයෙන් පොඩ්ඩක් මෙන්න මේ පැත්තෙන් අදින්නම් පොඩියට අපිට පෙන්වන්න කියන්නේ කවුද ABD ඒ කියන්නේ මෙන්න මේ කෝණයට සමානයි කියලා පෙන්වන්න කියනවා CBE කියන කෝණය ඔන්න ඔය දෙන්න තමයි සමානයි කියලා පෙන්වන්න කියන්නේ හරි දැනට මෙතන සමාන වෙලා ඉන්නේ කවුද පුතේ මෙන්න මේ කෝණ දෙක හරි එහෙනම් මේ ABC කියන කෝණය අපිට පුළුවන් නේද ABD කරගන්න මේ ABD බවට හරවා ගන්න පුළුවන් නේද මට එහෙනම් කියන්නේ ඒකට මොකද්ද කරන්න ඕනේ කියලා ABC කෝණය ABD කරගන්න නම් මොකක්ද කරන්න ඕනේ කාවද එකතු කරන්න ඕනේ යාට ඒක කියන්න බලන්න ABC කෝණය ABD කරගන්න නම් දැන් කෝණයක් කියන්න ඕනේ අකුරු දෙකක් කිව්වොත් ඒකෙන් අදහස් වෙන්නේ පාදයක් කෝණයක් කියද්දී අනිවාර්යෙන් අකුරු තුනක් තියෙනවා ඔව් හරි කාවද ABC කියන කෝණය ABD වෙන්න නම් මෙන්න මේ කොටසනේ මදි නේද උදේ මේ කොටසනේ මදි එහෙනම් ඒක එකතු වෙනවා කවුද CBD කියන කොටස ඊළඟට අපි බලුවොත් DBE කියන එක්කෙනා CBE වෙන්න නම් CBE වෙන්න නම් ඒත් කවුද මදි මේ කොටස එහෙනම් මෙන්න මේ සමාන දෙන්නගේ දෙපැත්තටම අපි මේ CBE කියන කොටස එකතු කරා නම් හරි මේ පේනව නේද කොහොමත් මේ මෙන්න මේ කොටස මේ දෙන්නටම එකතු වෙලා නේද මේ කෝණය මේ දෙන්නටම එකතු වෙලා මේ සමාන දෙන්නටම මෙන්න මේ මැද කෝණය එකතු කරාම මෙහා හැදෙනවා එහෙනම් ABC සමානයි DBE දැන්වත් අපිට මේ දත්තය දීලා තියෙනවා දෙපසටම අපි මොනව කරනවද දෙපසටම BCD කෝණය එකතු කරනවා BCD එකතු කිරීම එහෙනම් ABC කෝණය ධන BCD කෝණය සමානයි DBE කෝණය ධන BCD කෝණය එහෙනම් ABC කියන මෙන්න මේ කෝණයට BCD කියන CBD නේ BCD නෙමෙයි CBD CBD වෙනවා CBD CBD වෙනුනේ එහෙනම් ABC කියන කෝණයට CBD කියන කෝණය එකතු කරාම මෙන්න මේ පොඩි කැලල එකතු කරාම හැදෙනවා මෙන්න මේ කෝණය කවුද ABD කියන කෝණය ABD කියන කෝණය හරි මේ පැත්තේ EBD කියන කෙනාට නැත්නම් DBE කියන කෙනාට මෙන්න මේ කොටස එකතු කරාම හැදෙනවා කවුද මෙන්න මේ කියන CBE කෝණය හරි දැන් එහෙනම් ඔය ඉගෙන ගත්ත කරුණුත් එක්ක කල්පනා කරලා මේක හදන්න බලන්න මේවා ගෙදරදී ආපහු හිතන්න හරි මේ ගණන් ටික අද දැන් ක්ලාස් එකේ හදලා පැත්තකට ටික් කරලා නිකන් හිටියොත් ජ්‍යාමිතිය ආපහු පුතේ පරිණතියටම බැරි වෙනවා හිතින් තර්ක කරන්න මේක කොහොමද උනේ ඇයි මේක මෙහෙම ගත්තේ හරි එහෙම කියලා හිතින් තර්ක කරන්න මේක කොහොමද මේ විදිහට පත් කරේ ඇයි එහෙම කරේ තමන්ගේ ප්‍රශ්න අහලා තමන්ම උත්තර දී ගන්න හරි එතකොට මේක වදින ඔළුවට නිකම්ම හරි ඕක හදන්න බලන්න PQ සමානයි RS නම් PR සමානයි QS බව
හරි. මොකද කරන්නේ? මේකේ දැනට කවුරු සමානයිද? PQ සමානයි. හරි PQ කියන එක්කෙනා සමානයි RS. හරි PQ කියන මෙන්න මේ කොටස උදේ. PQ කියන්නේ මෙන්න මේ කොටසම. හරි ඒ කොටසම සමානයිලු RS කියන මෙන්න මේ මුළු කොටසට. හරි අපිට පෙන්වන්නේ කියනවා කවුද? මෙන්න මේ දෙන්න සමානයි කියලා. PR කියන කොටස මෙන්න මේ PR කියන කොටස QS කියන කොටසට සමානයි කියලා පෙන්වන්න. කොහොමද පෙන්වන්නේ? දැනටම පුතේ මේ PQ කියන මුළු කොටසම සමානයි. එයාව අපිට PR කරගන්න නම් මොකක් කරගන්න ඕනද? මේ RQ කියන කොටස මොනව කරන්න ඕනද? PQ ගේ අඩු කරන්න වෙනවා. ඊළඟට මෙන්න මේ RS කියන කොටස QS බවට පත් කරගන්න නම් ආයිත් මොකද්ද වෙන්නේ? RQ කියන කොටස අඩු කරන්න වෙනවා. දෙපැත්තෙන්ම අඩු කරන්න වෙන්නේ අපිට PQ සමානයි RS කියලා දීලා තියෙනවානේ. PQ සමානයි RS. එහෙනම් දෙපසින්ම RQ අඩු කිරීම දෙපසින්ම RQ අඩු කිරීම. හරි එහෙනම් PQ ගෙනුත් මම අඩු කරනවා RQ සමානයි RS ගෙනුත් අඩු කරනවා RQ. එහෙනම් PQ මේ සම්පූර්ණ එක්කෙනාගේ RQ කියන කොටස අයින් කරාම ඉන්නේ කවුද? PR කියන කොටස සමාන වෙනවා RS ගෙන් RQ කියන කොටස අඩු කරාම ඉතුරු වෙනවා QS කියන කොටස. හරි ඊළඟට මෙන්න මේ ගානේ හිතන්න බලන්න. හිතන්න මේ පරිමිතිය හොයලා කියන්නේ. හරි පරිමිතියක් හොයන්න තියෙන ත්‍රිකෝණයක මෙන්න මෙහෙම දත්ත ටිකක් දීලා තියෙනවා. ABC කියන ත්‍රිකෝණය මෙහෙම දත්ත ටිකක් දීලා තියෙනවා. AB සමානයි AC ලු BC සමානයි AB ලු. හරි AC පාදය AC පාදය සෙන්ටිමීටර් 10යි කියලා දීලා තියෙනවා. නම් ABC ත්‍රිකෝණයේ පරිමිතිය හරි හදන්න බලන්න. හදලා chat එකට කියන්න බලන්න උත්තරේ මට. AB සමානයි AC ට BC සමානයි AB ට. AC පාදය 10යි. එහෙනම් ABC ගේ පරිමිතිය අහන්න. අපි ඉගෙන ගත්ත ප්‍රත්‍යක්ෂයක්ම තමයි කියන්නේ. ඊයද පරිමිතිය. ඔව් හරි. හරි තේරුණානේ. මොකද්ද උදේ මේක කියන්නේ? තමයි මෙතන කියලා තියෙනවානේ. AB සමානයි AC ට. හරි AB සමානයි AC ට BC සමානයි AB ට. ඉතින් මේ දෙපැත්තම තියෙන AB නේ සමාන දෙන්නේ. එහෙනම් AC සමාන වෙනවා කාටද? AC සමාන වෙනවා BC ට. එතකොට දැන් මෙතන කියන ටික කවුද? AB පාදය සමානයි AC ට. හරි BC පාදයට සමානයි කාටද?
AB ට. එහෙනම් මේ පාද තුනම සමානයි. මේ ත්‍රිකෝණය මොකක්ද මේ? සමපාද ත්‍රිකෝණයක්. එහෙනම් AC 10යි නම් මෙයත් 10යි මෙයත් 10යි. එහෙනම් පරිමිතිය කියන්නේ වටේ දිගනේ පුතේ. සෙන්ටිමීටර් 30 තමයි උත්තරේ එන්න ඕනේ. හරි සෙන්ටිමීටර් 30යි. හරි. about Devin. කකුල් පිපෙන්නේ නැහැ. අන්න දැනට කවුද පුතේ සමානයි කියන්නේ POR කියන්නේ මෙන්න මේ මුළු එක කෙනා සමානයි පාටද QoS කියන්නේ මෙන්න මේ මුළු එක අපිට සමානයි කියලා පෙන්වන්නේ කියනවා කාවද POQ කියන්නේ මෙන්න මේ කොටස සමානයි කියලා පෙන්වන්නේ කියනවා ROS මෙන්න මේ කොටස එහෙනම් මොකද්ද කරන්න ඕන දෙපැත්තෙම මේ කවද අයින් කරන්න ඕන මොකවද අයින් කරන්න හරි සිංහලෙක මොකවද අයින් කරන්න ඕන මේ සම්පූර්ණ කෝණය මෙතෙන් වෙනකන් තියෙනවා. ඒකෙන් අපි මේ කැලල ගන්න නම් මෙන්න මේ ටික කවුද QOR අඩු කරන්න ඕන. ඊළඟට මේ QoS කියන කෝණය සම්පූර්ණ එකෙන් ROS ගන්න නම් එතනත් QOR කියන එක අඩු කරන්න. එහෙනම් දෙපැත්තෙන්ම අපිට මේ සමාන දීලා තියෙන නම කවුද POR සමානයි QoS කෝණයට. අපි දෙපසින්ම කවුද QOR අඩු කරනවා. එහෙනම් POR ඍණ QOR සමාන වෙනවා QoS ඍණ QOR. එහෙනම් අඩු කරාම POR කියන මුළු එකෙන් QOR අඩු කරාම ඉතුරු වෙනවා කවුද POQ කියන කෝණය සමානයි QoS කියන මුළු එකෙන් QOR කියන කෝණය අඩු කරාම ඉතුරු වෙනවා ROS කියන කෝණය. තව බලමු මෙන්න මෙහෙම ගානක්.
මේක කල්පනා කරලා බලන්න ඕකට ටිකක් හොඳට හිතන්න. ඔය කොන පොඩ්ඩක් ලකුණු කරගත්තොත් එක සමාන කෝණ අර එක හැඩයකින් ලකුණු කරගත්තොත් මොකක් හරි අදහසක් වෙන්නේ. පොඩි උදව්වක් කරා මම. BAC කෝණය සමානයි ADB සහ ACB කෝණය සමානයි BAD කියලා කියනවා. අපිට පෙන්වන්නලු මෙහෙම නම් පෙන්වන්නලු ACB ධන ADB කෝණය සමාන වෙනවා කියලා CAD කෝණය. ඔන්න ඕක පෙන්වන්නලු. හරි? බව පෙන්වන්න. හරි. හදන්න බලන්න. හිතන්නකො ටුක්ටක් වෙලා. ඔය සමානයි කියන කෝණ ලකුණු කරගත්තා නම් හරි. එක්ක පාට පෑන් දෙකකින් හරි. නැත්නම් අර දන්නවනේ එක කෝණයක් මෙහෙම තනි ලකුණක් දාලා ලකුණු කරගන්න. අනිත් එකට මෙහෙම ලකුණු දෙකක් දාලා ලකුණු කරගන්න. මෙහෙම ලකුණු කරගත්තත් හරි. ප්‍රය ටුක්ටක් කල්පනා කරලා බලන්න. හෙට අංග සාම්‍ය. හරි. අංග සාම්‍ය කියන කැලල පටන් ගන්න පුතේ. මුල ඉඳලා මේක කියලා දෙනවා හෙට. ඒතර ජ්‍යාමිති දවස් දෙකෙන් එක දවසක් හරි මිස් වුණොත් අපරාධ. හරි. මේ මුල ටිකට යන්නේ හෙට පැයදී අංග සාම්‍ය අවස්ථා ටික වගේම අංග සාම්‍ය කරන හැටි. ත්‍රිකෝණ දෙකක් කොහොමද අංග සම කරන්නේ කෙනෙක් කතා කරනවා. පිළිවෙලට මම කියලා දෙන්නම්. මේ දෙක තමයි පුතේ ජ්‍යාමිතිය. ඔයගොල්ලන්ට ජ්‍යාමිතිය බැරි වුණා නම් බැරි උනේ මෙන්න මේ ටික නිසා. මේකයි අංග සාම්‍යය. අංග සාම්‍යය තියෙනවා පේන විදි ටිකක්. අපිට අන්නේ පේන විදි ටික හොයාගත්තා නම් හරියි. ඔය දෙක පුළුවන් කියන්නේ ජ්‍යාමිතිය ලොකු හරියක් පුළුවන්. මොකක්ද වෙන්නේ මේකේ? BAC සමානයි ADB ලු. BAC කියන්නේ මේ කෝණය නේද? එයා සමානයි කාටද? ADB ට. ADB කියන්නේ මෙන්න මෙතන කෝණය. හරි. ඊළඟට ACB කෝණය ACB කියන්නේ මෙන්න මේ කෝණය. සමානයි කාටද? BAD කෝණයට. BAD කියන්නේ මෙන්න මෙතන කෝණය. අපිට පෙන්වන්නේ කියනවා මොකද්ද? CAD කෝණය හැදෙනවා කියලා කාගෙන්ද? CAD කෝණය හැදෙනවා කියලා ACB කෝණය ධන ADB කෝණය. හරි. මෙහෙම කරන්න. ඔය විදිහේ ගානක් ආවොත් මෙන්න මෙහෙමයි මම කියන විදිය. හොඳට අහගන්න. හරි. මේ විදිහේ ගණන් හදන්න පුතේ මේ දෙපැත්ත ගැනම හිතලා අපිට හදන්න බෑ ගාන. හරි. දෙන්න ගැනම හිතලා හදන්න බෑ. එක්කෙනෙක් ගන්නවා. මම ගන්නවා මෙන්න මේ CAD කියන කෙනා. හරි. CAD කියන කෙනාව ගන්නවා. මේ CAD කෝණය හැදෙන්නේ කොහොමද? CAD කියන කෝණය හැදෙලා තියෙන්නේ කවුද? CAB කියන කෝණයයි BAD කියන කෝණයයි එකතු වෙලා. මම ඕක ලියනවා. CAD කියන එක්කෙනා හැදෙන්නේ කොහොමද උදේ? CAB කෝණයයි BAD කෝණයයි එකතු වෙලා. හරි. දැන් පෙන්නන්න ඕන උත්තරේ තියෙන්නේ මේ දෙන්නද? නෑ. වෙන දෙන්නෙක් ඉන්නේ. ACB ADB. දැන් බලන්න එහෙනම් මේගොල්ලෝ වෙනුවට මේවා ගන්න පුළුවන්. ඔන්න ඔහමයි පුතේ ජ්‍යාමිතිය ගණන් හදන්නේ. ඔය එක ට්‍රික් එකක්. හරි. හොඳට මතක තියාගන්න. ජ්‍යාමිතිය ගණන් වල මේ දෙපැත්තට එකපාර හිතන්න යන්න එපා. හරි. මේක මම තියරි ක්ලාස් වල ළමයින්ට තියෙනකන් කියලා ඇති. හොඳට මුලින් තියාගන්න. ජ්‍යාමිතිය ගණන් වල මුලින්ම එක පැත්තක් අරගෙන මොන කෙහෙල් මලක් හරි ලියන්න. මම සරලවම කියන්නේ එච්චරයි. ඔච්චරවත් මේ ජ්‍යාමිතිය ගණන් හදද්දී කල්පනා කර වෙලාව නැස්ති කරන්න එපා. හරි. සමහර ලාට ඔළුවේ මේ දැන් හිතලා ඊළඟ කැලේ හිතලා ඉච්ච අර කලින් හිතපු එක මතක නැහැ. පොතේ ලියන්න. හරි. Tamanට මේක හිතුණා නම් මේ කෝණේ අරගෙන සමාන වෙයි. මේ කෝණ දෙක එකතු 180 වෙයි. ඒක ටක් ගාලා ලියා ගන්න කොලේක. කොලේක හරි හදන තැන හරි ලියන්න. හරි. ඒතකොට මේ ජ්‍යාමිතිය ගණන් හදනවා කියලා කොයි වෙලාවකවත් හිත වෙලාව නැස්ති කරන්න එපා. හිතිච්ච ගමම ලියන්න. මොන කෙහෙල් මලක් හරි ලියන්න. සිංහලෙන් කියන්නේ මම උත්තරයි. හරි. ජ්‍යාමිතිය කියන්නේ එක පැත්තක් අරගෙන කුණු හරපයක් හරි ගමන්නේ ලියන්න. හරි. සරලවම කිව්වොත් ඒ කියන්නේ මේක හිත ඉන්න එපා. මම ගත්තා CAD කියන කෙනා. මේ පැත්ත බැලුවේ නැහැ. හරි. මේ පැත්ත බැලුවේ නැහැ. CAD කියන කෙනා ගත්තා.
අරගෙන මේ CAD කෝණය හැදෙලා තියෙන කෝණ දෙකක එකතුවකින් කියලා මට පේනවා. මම ඒක ලිව්වා. එච්චරයි. හරි? වෙන මොකුත් මම හිතන්නේ කියේ නෑ. දැන් ඔයගොල්ලෝ හිතන්නේ මම ඔය ගාන දන්නවනේ මම හදලා තියෙන නිසා මම නෑ නෑ. එහෙම නෙමෙයි. මම මේ හැමතිස්සෙම මම ජ්‍යාමිති උගන්නන්නේ මමත් මේ ගාන දැන් හදන විදියට. හරි? එහෙනම් මම මේ CAD කියන කෙනාව ගත්තා. අරගෙන එයාව හැදිලා තියෙන මට පේන මේ කෝණ දෙකක එකතුවකින්. මම ඒක ලිව්වා. ලියලා දැන් ඇවිල්ලා බැලුවා ගානට ඒ දෙකද මේ පැත්තේ තියෙන්නේ. නෑ. හරි? ඒ පැත්තේ තියෙන්නේ ACB සහ ADB. දැන් මේ දෙන්නව මේකට හරව ගන්න ඕනේ. කොහොමද? මෙන්න පුතේ උඩ දීලා තියෙන දත්තයක්. හරි? මේක මම අකුරු දෙකකට මාරු කරලා යන්න. මෙතන ගන්න තියෙන නැත්නම් මාරු වෙලා BAC. හරි? BAC කියන කෝණය සමාන කරලා දීලා තියෙන දත්තේ කාටද? මේ දීපු දත්තේ සමාන කරලා තියෙනවා. යාව කාටද? BAC ව ADB. එහෙනම් BAC වෙනුවට මම මෙතන ලියනවා පුතේ ADB කියලා. ධන BAD වෙනුවට ගාණ දීලා තියෙනවා ACB. එයාව ලියුවා. දැන් ඇවිල්ලා බැලුවොත් පෙන්නන්නේ කියන කෙනා නේද ලියලා තියෙන්නේ. හරි නේද? එහෙනම් කොහොමද ඔය වගේ ජ්‍යාමිතිය ගණන් හදන්නේ? දෙපැත්තම එකපාර හිතන්න යන්න බෑ. එක්කෙනෙක් ගන්න. අරගෙන පේන දෙයක් ලියන්න. හරි තාම අපි ක්‍රමයන් ඉගෙන ගත්තේ නෑනේ මොකොත්. ඒක සාමාන්‍යයෙන් ඉතින් දැන් ක්‍රමයන් ඉගෙනගෙන ඉස්සරහට යනකොට ඔය විදිය ගණන් හම්බෙද්දි මම කියන්නම්. මෙන්න මේ දෙන්න දැක්කම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයක් පේනවා. එහෙනම් අපි ඒක ලියනවා. නැත්නම් කෝණ දෙක එකතුව 180යි කියලා පේනවා. ඒක හරිය ලියනවා. හරි? ඒ පේන කරුණු මොනවා හරි ලියන්න. සමහරවිට ජ්‍යාමිතියේ ගානම ඔයගලන්ට හදන්න බැරි වුණත් මේ කොටස විතරක් ඕගොල්ලෝ ඉල්ල තියෙනවා නකුණු දෙකක් හරි එකමාරක් හරි හම්බෙන්න ඉඩ තියෙනවා. හරි? නිසා හරිම වටිනවා. අපි චුට්ට ඕක හදාගෙන යමු. ඉස්සරහට යද්දී ඔය හිතන විදිය පුරුදු වෙයි. ගණන් හදද්දී මේක පුරුදු වෙනවා. හරි. තව ජ්‍යාමිතියට ඕන වෙන මූලික කරුණු ටිකක් තියෙනවා කතා කරන්න. එක ගානක් දෙන්න මම ඔයගොල්ලන්ට මේක හිතලා හදන්න බලන්න. හරි මේ ගාන හිතලා බලන්න එන. මේක මෙන්න මෙහෙම කියනවා. DA සමානයි AB නම් AC සමානයි AB ධන BC බව පෙන්වන්න කියලා කියනවා. හරි. හිතන්න. මේ උඩ තියෙන C හොඳේ. DA සමාන BA සමානයි AB නම් මෙතන B අපුල. BA සමානයි AB නම් AC සමානයි AB ධන BC බව. AB එකතු කිරීම BC බව. ඕකේ බව පෙන්වන්න තියෙන එක්කෙනාගේ එක පැත්තක් අරගෙන හරි ලියන්න මොකක් හරි ලියන්න
මේකේ මම ගන්නවා AC කියන කෙනා. මේ පැත්ත ගැන බලන්නවත් නැහැ. AC අරගෙන මට පේන්න තියෙන මොකක් හරි ලියනවා. මට පේන්න තියෙනවා AC කියන පාදේ හැදෙලා තියෙන්නේ කවුද? AB BC එකතු වෙලානේ. AB කියන කොටසයි BC කියන කොටසයි එකතු වෙලා. මම ඒක ලියනවා. AB ධන sorry මෙතන පෙන්නන්න ඕන AB ධන DA කියලා. හරිද? AB ධන DA කියලා. sorry BC ධන DA කියලා පෙන්නන්න ඕන. BC ධන DA කියලා. හරි මම AC කියන කෙනා අරගෙන ලියනවා AB ධන BC කියලා. මට මෙන්න මේක පේන්න තියෙනවා. AB ධන BC. දැන් පෙන්වන්න තියෙන උත්තරේ බැලුවොත් BC තියෙනවා හරි. මේක ප්‍රශ්නයක් නෑ ආදිබ්බට ප්‍රශ්නයක් නෑ. හැබැයි AB කෙනෙක් නෑ. AB කෙනෙක් නෑ DA කෙනෙක් ඉන්නේ. එහෙනම් දැන් කොහොමද AB අයින් කරලා DA එකක් දාගන්නේ? මේ දත්තේ දීලා තියෙනවා මොකද්ද? AB සමානයි කාටද? DA ට. එහෙනම් මට ලියත හැකි AC සමානයි DA ධන BC කියලා. හරි. ඔන්න ඔය වගේ ජ්‍යාමිතිය මම ඔය මූලික කරුණු ටිකක් පොඩ්ඩක් මතක් කරලා දුන්නේ. ගණන් හදාලා යද්දි අපිට තව දේවල් හම්බ වෙනවා. හරි. තව චූටි දේවල් මතක් කරගන්න ඕන. ඔයගොල්ලෝ මේවා ගැන දන්නවත් ඇති. කෝණ වර්ග තුනක් තියෙනවා. සමාන්තර පාද වලින් හැදෙන. මොනවද? මේවත් අපිට වැදගත් වෙනවා මේ දැන් ඉස්සරහා අංග සාම්‍ය කොටසට යනකොට. මේ සමාන්තර පාද වලින් හැදෙන පුතේ කෝණ කිහිපයක් නේ. මෙන්න මේවා. මේවට අපි මොන කෝණ කියලා කියනවද? ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. මේක සාමාන්‍ය මොන අකුර හැටියද ගන්න පුතේ? Z අකුර හැටියට. එතකොට මෙන්න මේ මුළු දෙකේ හැදෙන කෝණ දෙක. හරි? සමානයි. මේ කෝණ දෙක සමාන. අපි ගත්තොත් මම අකුරු ටිකක් දාන්නම්කෝ. AB CD කියලා දැම්මා. හරි? එහෙනම් ABC කියන කෝණය මෙන්න මේ ABC කියන කෝණය. ABC කියන කෝණය ABC කෝණය සමාන වෙන කාටද? BCD කියන කෝණයට. तर මෙන්න Z අකුරක් වගේ හැදෙන්න හැබැයි මොනවා වෙලා තියෙනවද? මේ පාද සමාන්තර වෙලා තියෙන්න ඕන අනිවාර්යෙන්. හරි? සමාන්තර පාද වලින් තමයි මේ කෝණ හැදෙන්නේ. නැතුව නිකන් මෙහෙම Z අකුර හැඩයක් තිබ්බා කියලා මේ කෝණ සමාන වෙන්නේ නැහැ. හරි? සමාන්තරයි කියලා තිබ්බොත් මේ පාද දෙක සමාන්තරයි. මේ දාලා මේ ලකුණෙන් දාන්නේ සමාන්තරයි. සමාන්තර රේඛාවක් කියන්නේ මොනවද? කිසිදා එකතු නොවන දෙන්නෙක්. හරි? කොහෙදිවත් එකතු වෙන්නේ නැහැ. අනන්තයේදිවත් එකතු වෙන්නේ නැහැ. හරි? සමාන්තර රේඛා කියන්නේ එකයි මේ දෙන්න මෙහෙමම යනවා ජීවිතේවත් එකතු වෙන්නේ නැහැ කිසිදා එකතු නොවන දෙන්නේ හරි ඉතින් සමාන්තර රේඛා තිබ්බොත් විතරයි සමාන්තර රේඛා මේ විදිහට තිබ්බොත් මෙන්න මේ සමාන්තර රේඛා දෙකක් තියෙනවා ඒ අතරින් මෙහෙම රේඛාවක් ගිහිල්ලා Z අකුරක් හැදිලා තිබ්බොත් මෙන්න මේ කෝණ දෙක සමානයි හොඳට මතක තියාගන්න හරි ඊළඟට මේ විදිහට F අකුරක් වගේ මේ F අකුරක් හැටියට ගිහිල්ලා තිබ්බොත් මෙන්න මේකේ මේ F අකුරේ මෙන්න මේ යටින් හැදෙන කෝණ දෙක සමාන වෙනවා. අපි මේවට කියනවා අනුරූප කෝණ. අනුරූප කෝණ. ABC කෝණය මේකේ එහෙනම් මේකේ මෙන්න මේ ABC කියන මෙතන කෝණය ABC කෝණ සමාන වෙනවා CDE කෝණයට. හරි. දැන් තව කෝණයක් ඉන්නවා පුතේ. හරි. ABC කියන කෝණය සමාන වෙනවා CDE කියන කෝණයට. හරි. يعني මෙන්න මේ F අකුරක් හැටියට ගත්තොත් මෙන්න මේ යටින් හැදෙන කෝණ දෙක. හරි. තව කෝණයක් ඉන්නවා. ඒක මේ අනුරූප සමාන්තර පාද වලින් හැදෙන මෙන්න මේ C අකුර හැටියට. මේකට අපි කියනවා මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ. හරි. මිත්‍ර කෝණවල කෝණ සමානතාවයක් නැහැ. හොඳට මතක තියාගන්න. මිත්‍ර කෝණවල කෝණ සමානතාවයක් නැහැ. කෝණ දෙකේ ඓක්‍ය 180ක් වෙන එක තමයි වෙන්නේ. මෙන්න මේ කෝණෙයි. හරි මෙතනට මම දාන්නම් සිම්පල් A කියලා. අකුරු වලින් වැඩිය මම මෙහෙම දාන්නම්. මෙතන කෝණේ සිම්පල් A, මෙතන කෝණේ සිම්පල් B. මෙන්න මේ C අකුර හැඩයට හැදෙන මෙන්න මේ කෝණ දෙකේ එකතුව 180ක් වෙනවා. A ධන B 180යි. ඔන්න ඔය කරුණු තුන හොඳට ඔළුවේ තියාගන්න. හරි? දැන් හෙට ඉඳලා පටන් ගන්න අංග සාම්‍ය වලදී මේවා ඕන වෙනවා. හරි? මොනවද? ඒකාන්තර කෝණ Z හැඩය, අනුරූප කෝණ F අකුර හැඩය, මිත්‍ර කෝණ C අකුර හැඩය. හරි? ඔයිට අමතරවත් තව කෙනෙක් ඉන්නවා. හරි මේ ටික ලියා ගන්නකො මම ඒක කියන්න ඊට පස්සේ.
තව කෝණ වර්ග ටිකක් තියෙනවා. මම ඒකාන්තර කෝණ කියන එක මකන්නම්. මෙන්න මේවා. තීර්ණයක් රේඛා දෙකක් ඡේදනය වෙලා හැදෙනවා. සරල රේඛා දෙකක් ඡේදනය වෙලා. සරල රේඛා දෙකක් ඡේදනය වෙලා. අපි හදුනොත් AOB CD කියලා ගන්නකො. මෙන්න මේ කෝණ සමාන වෙනකොට මේවට අපි කියන මොන කෝණද? ප්‍රතිමුඛ කෝණ. මූණට මූණ බලන් ඉන්නේ නැහැ. මේ මූණට මූණ බලන් ඉන්නේ. AOB කියන කෝණය AOB කියන කෝණය සමාන වෙනවා COD කියන කෝණයට. මේවට අපි කියන මොනවද? ප්‍රතිමුඛ කෝණ. හරි? ප්‍රතිමුඛ කෝණ. මූණට මූණ බලන් ඉන්නේ නැහැ. ඊට පස්සේ තව මේ දෙපැත්තෙන් දෙන්නෙක් ඉන්නවනේ. මේ දෙන්නත් දෙන්නට සමාන වෙනවා. කවුද? AOC සමාන වෙනවා. ඒවත් ප්‍රතිමුඛ කෝණ. AOC සමාන වෙනවා BOD ට. මෙන්න මේවා සම්බන්ධව හොඳට බලාගෙන තියාගන්න ඔය දේවල් හෙට වෙනකොට. හරි? හෙට ඕවත් එක්ක තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. හරි? හරි. අපි එනම් පුතේ අදට උතනින් නවත්තමු. සර් නෑ මොකටද?